සියත මොර්නින් ෂෝ අපි සියත පිළිසඳර සමගින් නැලිත් ඔබ මුණ ගැහෙනවා. අද දවසේ අපි සමගින් මැදිරියට ආරාධනා ලැබ සහභාගී වෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා. ආයුබෝවන් ඔබතුමන්ට. සුජිත් සංජය මහත්මයා දැන් කොහොමද සමගි ජන බලවේගයේ ඉස්සාරත්වයත් එක්ක ඉදිරි වැඩපිළිවෙල ගැන අපි පොඩ්ඩක් කතා බහ කරත් එහෙම. ඇත්තටම සමගි ජන බලවේගයේ ස්ථාවරය මම හිතන රටට පැහැදිලි වුණා. මොකද අපි දන්නවා විශේෂයෙන්ම විවිධ කණ්ඩායම් වලින් මේ වගේම රජයෙන් ඉල්ලීමක් කෙරුවා සමගි ජන බලවේගයට විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ ආණ්ඩුවේ වගකීමක් විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරය අරගෙන කටයුතු කරන්න කියන ඉල්ලීමක් විතරක් ආවා. නමුත් ඒ අවස්ථානුකූලව අපි ආණ්ඩු පක්ෂයක් හැටියට අපේ කණ්ඩායමත් එක්ක අපේ පක්ෂයේ කණ්ඩායමට අපි සාකච්ඡා පැවැත්වුවා විවිධ අදහස් ඉදිරිපත් වුණා. ඉතින් ඒ අවස්ථානුකූලව තිබ්බේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ ආණ්ඩුව තමයි මේ සියලුම ප්‍රශ්න වලට වග කියන්න ඕනේ. ඉතින් මේ වගකීන ආණ්ඩුවත් එක්ක අපි වැඩ කටයුතු කරන්නේ කොහොමද? ඒ වගේම ලොකු විරෝධයක් රටේ තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගෙදර යන්නේ කියලා. ඉතින් එවැනි අවස්ථාවේදී අපි කිව්වා අපි ආණ්ඩුව බාර ගන්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තියෙන විරෝධයත් එක්ක අඩුම තරමින් එතුමා යන දිනයක් ප්‍රකාශයටපත් කරන්නයි කියලා. ඉතින් ඒ සම්බන්ධව එතුමන්ලා අපිත් එක්ක එකඟුනේ නැහැ. ඒ අනුව තමයි මම හිතන්නේ අග්‍රාමාත්‍ය රනිල් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කරන්න කටයුතු කෙරුවේ. ඉතින් අපේ ස්ථාවරේ අපි ඉන්නවා දැනටමත් අපි කණ්ඩායමත් ඒ වගේම සියලුම දෙනාම අනුමත කරනවා අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගත්ත ක්‍රියාමාර්ගය හරි කියලා. ඒ විතරක් නෙමෙයි අද ඊයේ පාර්ලිමේන්තුවේ වෙච්ච සිදුවීම් දිහා බලනකොටත් මම හිතන්නේ අපි ගියා නම් ලොකු අර්බුදකාරී තත්ත්වයකටත් අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒත් හැබැයි හුඟක් තැන්වලදී කියවෙන කාරණාවක් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාට මුල් අවස්ථාවේදී විවිධ කොන්දේසි දදා මේක පරකුර කරලා අවසාන මොහොතේදී මේ අර මනමාලයි පොරුඩ නගිනකොට අය අහපව් තව ප්‍රේමවන්තෙක් ගියා වගේ කාරණාවක්. මොකද්ද මෙතන තත්ත්වය? නෑ මුල් අවස්ථාවෙත් අපි හිටියේ ස්ථාවරෙමයි. ගෝඨාභය රාජපක්ෂ පැත්තමලත් එක්ක අපිට ආණ්ඩු කරන්න බෑ. එතුමන්ලා අඩුම තරමින් රටේ ජනතාවට කියන්න ඕනේ යන්න කියන දවසක් කියලා. ඊට පසුව දින දෙකකට පස්සේ ආපු ලිඛිත. ඒ කියන්නේ ලිඛිතව අපි දැනුම් දීම කරන්න ඕන නිසා ඒ දැනුම් දීම කෙරුවේ. ඒ දැනුම් දීමෙත් අපි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යන දිනයක් අපිට කියන්න. ඒක තමයි රටේ ජනතාව හැම කෙනාම බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ ප්‍රශ්න සියල්ලට වගකියුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන එක තමයි අපි තහවුරු කෙරුවේ. එහෙම කිව්වනම් අපිට වගකීම් අරගෙන කටයුතු කරන්න තිබුණා. දැන් පසුගියදා සිදුවුණු පහර දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම 9 වෙනිදා ගලමුදුර පිටියට කරපු පහර දීම සම්බන්ධයෙන් ඔබතුමාලාගේ මොකක්ද දැන් ස්ථාවරත්වය? ඒ වාස්තවයේදී ඔබතුමාලාගේ පිරිසකුත් එතෙන්ට ගියා නායකතුමා ඇතුළු පිරිසක්. ඔවුන්ටත් යම් පහර දීමකට ලක් වෙන්න සිද්ධ වුණා. මෙතන ඇත්ත වශයෙන්ම අපි දන්නවා මේ රටේ තිබුණ ප්‍රශ්නත් එක්ක මේ රටේ අර්බුදකාරී තත්ත්වයක් එක්ක මේ රටේ ජනතාව මුලින් ඉල්ලා හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉල්ලා අස්වෙන්නේ කියලා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වෙනවා කියන එක මම හිතන්නේ පහුගිය සතිය පුරාම ඒ කියන්නේ 9 වෙනිදාට ඉස්සෙල්ලා සතිය පුරාම ඒ සම්බන්ධව සාකච්ඡාවක් කතිකාවක් තිබුණා. නමුත් ඒ අවස්ථානුකූලව හැම අවස්ථාවෙම උත්සාහ දැරුවේ කොහොම හරි බලේ ඉන්න. ඉතින් ඒකට සමගාමීව තමයි එදා 9 වෙනිදා විශාල පිරිසක් කල්ලේගහ මන්දිරයට කැඳවන්න කටයුතු කෙරුවා. ඒ කටයුතු කරලා එතුමා බලාපොරොත්තු වුණා සමහරක් අවස්ථාවලදී ලොකු හඬක් ජනතා හඬ තියෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයට යන්න එපයි කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයට ඉන්නයි කියන කතාව කරගන්න ඕනකම තමයි ඉල්ලීම කරගන්න ඕන කියන තමයි වෛද්‍යවන්ත පිරිසක් ඒ අවස්ථාවේ ගෙනාවේ. ඉතින් ඒ අවස්ථානුකූලව අපි දන්නවා විවිධ මැති අමතුරු ඒ අවස්ථාවට සහභාගී වෙලා හිට අය උද්වේගීකර කතාවල් පැවැත්තුවා. ඉතින් ඒ තුලින් මම හිතන්නේ යම්කිසි අරගලකාරී තත්යකට එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වයට යොමු කෙරුවයි කියන එක තමයි මගේ හැඟීම. ඒ අනුව තමයි මේ විශාල පිරිසක් ගිහිල්ලා අර අපරාධ එහෙම නැත්නම් මේ රට ගිනි කරන තත්ත්වයට පත් කෙරුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු ඒ කණ්ඩායම කියන එක මම කියන්න ඕනේ. ඒ ඇයට මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබුණේ හරිනම් හොඳ සැබෑ පරිණත නායකයෙක් හැටියට මෙවැනි අවස්ථාවකූල මේ වගේ පිරිසක් ගින්න නෙමෙයි රටේ සදාචාරයත් එක්ක මේ රටේ ජනතාව ඉල්ලන මේකත් එක්ක එතුමාට තිබුණේ අනිවාර්යයෙන්ම හොඳ ප්‍රකාශයක් කළා. එතුමා රටට කරපු පහුගිය කාලේ දින සේවයත් මතක් කරලා ගෞරවාන්විතව මේ අග්‍රාමාත්‍යවරු ඉල්ලා අසෙන්න. එහෙම වුණා නම් මම හිතන්නේ මේ රටේ මෙහෙම ගිනියවිලීමක් ඒ වගේ මේ තුමන්ලගිට මෙච්චර හානියක් ඒ වගේ මේ තුමන්ලගේ මැති අමතුරුන්ට අඩුම ගන්න තුමන්ලගේ මහගෙදරවත් ආරක්ෂා කරන්න බැරුණ අම්මගේ තුවත්තගේ සෝන ආරක්ෂා කරගන්න බැරුණ අපි ඒව අනුමත කරනවා නෙමෙයි. එවැනි තත්යකට පාර කැපුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ ආණ්ඩුවේ පාර්ශවයන් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අපි තව තැනකට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා මේ කතා බහ තුළ විශේෂයෙන්ම දැන් අද දවසේ පුවත්පත්වලත් තියෙන ප්‍රධාන සිරස්තල අතර එකතු කරගෙන තියෙනවා සියලුම පුවත්පත් පහේ අගමැතිට කොන්දේසි විරහිතව සහාය දෙන්න සූදානම් හරින් මනුෂ්‍ය රනිල්ට ලියයි. ඔව් ඒකත්
ඒකත් අත වශයෙන් මම දැක්කේ පුවත්පත් මගින් ඊයේ වෙනකන් අපිට එහෙම සම්බන්ධව තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ. විවිධ මතිමතාන්තර තිබුණා, කණ්ඩායම් රැස්වීමක් තිබුණා, ඒ වගේම පාර්ලිමේන්තුවට ඉස්සෙල්ලා තිබුණු සාකච්ඡාවලදීත් මෙවැනි දේවල් තත්ත්වයක් ඇති වෙනවා කියන එක යම් ඊයේ තිබුණා. නමුත් ඊයේ හරින් ෆර්නැන්ඩෝ මැතිතුමත් ඒ වගේම මනුෂ්‍ය නායකකාර මැතිතුමත් පාර්ලිමේන්තුවේ රැස්වීමට සහභාගී වුණා. ඉතින් එවැනි අවස්ථාවකත් ඒ සම්බන්ධ හිම කතිකාවක් තිබුණේ නැහැ. පසුව තමයි අපිට දැනගන්න ලැබුණේ එතුමන්ලා ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා යම් කොන්දේසිත් එක්ක විශේෂයෙන්ම ඉදිරි කාලේදී කොහොමද මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනෙන්නේ, ඒ වගේම 21 වෙනි සංශෝධනය ගෙනෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න කරලා. ඉතින් මම දන්නේ පිළිතුර කොහොමද කියලා. මම හුඟක් දුරට විශ්වාස කරනවා යම් දේවල් පුවත් අරේ මේ එලි දැක්වට ඒ දෙදෙනා මම හිතන වර්තමාන තත්ත්වය හරියට අවබෝධ කරගත්තා නම්, මේ අර්බුදකාරී තත්ත්වය හරියට අවබෝධ කරගත්තා නම්, ඒ වගේම රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගත්තා නම් මම හිතන්නේ එතුමන්ලා රජයට සම්බන්ධ වෙන්න තීරණයක් අරගනී කියලා. අපි කණ්ඩායම් රැස්වීමේ එහෙම නැත්නම් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අපි තීරණයක් අරගත්තේ අපි රජයට විරුද්ධ වෙන්නේ නැහැ. අපි රජයට සහයෝගය ලබා දෙනවා. නමුත් අපි තනතුරු ලබා ගන්නේ නැහැ කියලා. යම් කිසි කෙනෙක්, යම් කිසි මන්ත්‍රීවරයෙක් විවිධ වරප්‍රසාද වරදාන මිල මුදල් ලබා දීලා මේ අපේ මන්ත්‍රීවරු එකතු කරගන්න යනවා නම් අපි කිව්වා අපේ සහාය කිසිම අවස්ථාවක මේ වගේ රජයකට ලබා දෙන්නේ නැහැ කියන එකත් අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මම හිතන හැටියට එතුමන්ලා තවදුරටත් කල්පනා කරලා බලලා තීන්දුවක් අරගනී කියන එක තමයි මගේ විශ්වාසය. දැන් ඔබතුමා මේ කියන විදිහට දැන් මේ කාරණා ඔබතුමා දන්නෙත් මේ පත්තරවල දැන් මේ මොහොතේ කිව්වට පස්සේ එතකොට මේ සමග ජන බලවේගය ඇතුළේ යම් අර්බුදකාරී තත්ත්වයන් තවමත් පවතිනවාද? ටිකක් විසඳ ගන්න අමාරු ප්‍රශ්න තියෙනවද? එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද මම කියන්න ඕනේ මෙතනදී අපි විවිධ අදහස් තියෙන පක්ෂයක් වුණාම මම දැන් අපේ පක්ෂය විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඒ වගේ අර ප්‍රශ්න තියෙනවා. ඒ වගේම විමල් විරන්ස මහත්මයා ඇතුළු ඒ කණ්ඩායමේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕනම පක්ෂයක ප්‍රශ්න නැති වෙන්නේ නෑ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන නායකයෙක්. ඉතින් අපි දන්න කලින් හිටපු නායකයෙක් වගේ නෙමෙයි. හැම අවස්ථාවෙදීම විශේෂයෙන්ම අපේ කණ්ඩායමේ අදහස් උදාස් අරන් තමයි තීන්දුව වලට යන්නේ. ඉතින් එවැනි අවස්ථාවලදී යම් අදහස් ඉදිරිපත් වුණා. ඉතින් මන්ත්‍රීවරයෙක් හැටියට තමන්ගේ ස්වාධීන මතය, තමන්ගේ අයිතිය කතා කරන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒ අනුව තමයි ඉතින් විවිධ මන්ත්‍රීවරු විවිධ අදහස් ප්‍රකාශ කරුවා වුණාට ලොකු අර්බුදයක් තිබුණේ නැහැ. එතෙන්දී අපි තීන්දුවක් අරගත්තා. ඉතින් තීන්දුව අරගෙන තමයි අපි දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙමනම් එදාම පුළුවන්කම තිබුණානේ තීන්දුවක් අරගෙන යන්න මේ ආණ්ඩුවට සම්බන්ධ ළමැති අමතිකම් ගන්න. ඉතින් විවිධ අවස්ථාවල අදන්නවා රජයට ලොකු අර්බුදයක් තියෙනවා. අද මේ කැබිනට් එක පත් කරගන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ බලනවා කොහොම හරි කොයි පක්ෂ වලින් හරි කීප දෙනෙක් හරි අරගන්න මොන හරි වරප්‍රසාද වරදාන දීලා ලබා ගැනීම බලාපොරොත්තු ඒකලා පෙන්වන්න හදනවා රටට. අපිත් එක්ක ඔක්කොම කණ්ඩායම් ඉන්නවා. අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවයි කියන එක තමයි රටට ලෝකෙට පෙන්වන්න හදන්නේ. ඉතින් මම දන්නේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගියෙක් ගැන මගේ කිසි ගැටලුවක් නැහැ. කවුරු හරි මේ එළියේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න වක්කීමක් ගන්න ඕනේ කියන එක මම පිළිගන්නවා. නමුත් අපිට කොන්දේසි විරහිතව යන්න පුළුවන් කමක් නැහැ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. අපි මොකද රට ඉල්ලන තත්ත්වයක් එක්ක ඒ ප්‍රකාශයත් එක්ක තමයි අපි ආණ්ඩුවට සම්බන්ධ වෙනවා කියලා කිව්වේ. නමුත් මම එකක් කියන්න ඕනේ අද මොකදට පේන්නේ නැති දේ තමයි මෙතන සජිත් මහත්තයා රනිල් මහත්තයා අතර ලොකු වෙනසක් තියෙනවා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගිහිලා තියෙන විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදේ තරංග. එතකොට මේ ආශිර්වාදයත් එක්ක ගිහිල්ලා ඉවරලා ආණ්ඩු කරන එකයි මේ ආණ්ඩුවට මේ වැඩ කරගන්න බැරි වෙලා දැන් මේ පොහොට්ටු ඉන්න මන්ත්‍රීවරුන්ට මොනවත් කරගන්න බැරුව ආතප්පාතක් නැති ඉන්න වෙලාවේ එතුමන් ගිහිල්ලා ඉවරලා යම්කිසි ඔක්සිජන් ටිකක් ලබා දුන්නා කියලා කිව්වොත් මම හිතන්නේ නිවැරදි. ඉතින් ඒගොල්ලන්ට දැන් මම හිතන්නේ රැකවරණයක් අවශ්‍ය වෙන්නේ. ඒගොල්ලන්ට මොකක් හරි මේ ආර්ථික අර්බුදයෙන්, ඒ වගේ මේ රටේ තියෙන අර්බුදයෙන්, රටේ තියෙන විරෝධතාවයෙන් ගැලවෙන්නේ උපක්‍රමයකට තමයි අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරගෙන ඉස්සරහින් තියාගෙන ඉන්නේ. ඉතින් ඒකෙන් මම හිතන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම් හම්බෙයි කියලා. ඒ වගේම ඒ තත්ත්වයටපත් වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට කටයුතු කරන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැලවීමට ගෙනලා තියයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළුගේ කණ්ඩායමෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. රටේ ජනතාවගේ ලොකු විරෝධයක් තියෙනවා ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට තිබුණා කියන කාරණාව අපි දන්න දෙයක්. දැන් සුජිත් සංජය පෙරේරා මහත්මයා දැන් වර්තමානයේදී රට මුහුණ පාලා තියෙන බරපතලම තත්ත්වයක් තමයි මේ දේශපාලන කතා බහ කෙසේ වුණත් ආර්ථිකය ගොඩ ගන්න ඕනේ කියන කාරණාව. එතෙන්ට හොඳම කෙනෙක් පත් කරගෙන ඉන්නවයි කියන කාරණාව හුඟක් දෙනෙකුගේ හිතුවල දැන් මේ වෙලාවේ තියෙනවා. දැන් අද දවසේ පුවත්පත් බැලුවත් කොටස් වෙනද පොලේ ධනාත්මක වර්ධනයක් තියෙනවා. ඩොලරය පහළට ගිහිලා තියෙනවා. යම් සාධනීය තත්ත්වයන් තියෙනවා. දැන් මේ අවස්ථාවට කොහොමද ඔබතුමාලා පක්ෂයක් විදිහට දකින්නේ?
නෑ අත වශයෙන් මේක සිද්ධ වෙන්න ඕන කාරණාවක්. මොකද අපි හැම අවස්ථාවෙම කිව්වේ එදා මං හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාත් යන්නේ කියලා කිව්වේ සර්වපාක්ෂික ආණ්ඩුව මේ සත්භාවයෙන් අතුව පිහිටව ගන්න. ඉතින් එහෙම බලාපොරොත්තුත් අපි හිටියේ. ඉතින් ඒ අවස්ථාවවල සජිත් ප්‍රේමදාස මහත්මයාට ආරාධනා කරුවා වුණාට අපි දන්නා මේ අභ්‍යන්තරයේ ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ වගේම මේ විමල් වීරවංශ මහත්තු කණ්ඩායමක් එක්ක ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්මයාලා මෙහෙවන කණ්ඩායමක් එක්ක තමයි අපිට මේ ආණ්ඩුකරණය කරන්න වෙන්නේ. ඉතින් ඒකේ පැන නගින අර්බුද සම්බන්ධව අපි දුර දැක්කා. ඉතින් ඒ නිසා තමයි අපි බැලුවේ අඩුම තරමින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලය පොඩ්ඩක් දුරට හරි අයින් කරගන්න. ඒ වගේම එතුමා ඉල්ලා මොකද මොනතරම් දෝෂාභියෝගය මොනතරම් යෝජනා ගෙනා වුණත් අපි දන්නා මේ තියෙන තත්ත්වය හැටියට මේ ව්‍යවස්ථාවේ බලතලත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අයින් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහනේ. ඒ නිසා තමයි එකම දේ තමයි හොඳම දේ තමයි විසඳුම එතුමා ඉල්ලා සින දින නියමයක් කිරීම. ඒකෙන් තමයි මම හිතන්නේ මේ සැබෑ අර්බුදයට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඒ ස්ථාවර තමයි අපි හිටියේ. ඉතින් ඒ ස්ථාවරේ ඉන්නකන්ද අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් උනේ. ඉතින් ඒ සම්බන්ධව ඇත්ත වශයෙන්ම ගැටලුවක් නැහැ. මොකද දේශපාලන බලපොරලියක් නෙමෙයි තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ කොහොම හරි කඩාගෙන ගිහිලි ඉවරලා මේක අරගන්නයි කියලා. ඉතින් රටේ මතයක් තියෙනවා දැන් මෙතුමා දැන් අගමැති වෙලා ඉන්නා මෙතුමා මොන හරි දෙයක් කරයි කියලා. මොකද ඒ තරම් රටේ ජනතාව අසරණ වෙලා ඉන්නේ. අපි දකින්නවනේ මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීලා අපිටත් අද ඉන්ධන ටිකක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. මගේ ගෙදර අද ගෑස් ටැංකියක් මට හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒක පොදුවේ ජනතාව හැම කෙනාටම බලපාන ප්‍රශ්නයක්. ඉතින් මේ අපි දකින්න පාරවල් පෝලිං වල මිනිස්සු කාලේ කාදාන කාහකාරය දවස් ගණන් දින ගණන් තෙල් පෝලිං වල ඉන්නවා. ඉන්ධන පෝලිං වල ඉන්නවා. ඉතින් මෙහෙම තත්ත්වයක් එක්ක කොහොමද රටක් යන්නේ? ඉතින් මේකට කවුරු හරි කමක් නැහැ. මැදිහත් වෙලා මොන හරි විසඳුමක් දෙන්න ඕනේ. ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක මේ ජාත්‍යන්තරයත් එක්ක කතා කරලා ඒ වගේම දැන් අර සජිත් මහත්තයාට නැති අවස්ථාවක් එතුමාට තියෙනවා. මොකද අපි දන්නා ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ සියලුම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයත් එතුමාට ලැබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා වනම් ඒ ආශිර්වාදය ලැබෙන්නේ නැත. ඒ වගේම එතුමාට 113 හොදාගැනීමේ ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් හොඳ උදාහරණය තමයි ඊයේ අර නියෝජ්‍ය කතානායකවරීමේ තරගය. ඉතින් එතනදී දැක්කනේ අපි දැක්කන අපිත් එක්ක එන්න හිටපු කණ්ඩායමේ කොටසක් නේ විමල් වීරවංශ මහත්තයා ගම්මන් බෙල් මහත්තයා ඒගොල්ලෝ කිව්වේ මොකද්ද? මෙතන එතුමා කිව්වේ ඒගොල්ලන් හරිනම් කියන්න තිබුණේ අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනා කරලා තිබුණෙත් කාන්තාවකට අවස්ථාව දෙන්නේ කියලා. ඒකට සමගාමීව ගියා නම් එතුමාට සැබෑ විරුද්ධත්වයක් ආණ්ඩුවට තිබුණා නම් ඒගොල්ලන්ට කියන්න තිබුණා අනිවාර්යයෙන්ම ඔබතුමල්ලාගේ යෝජනාව ඉල්ලාස් කරගන්න කියලා. ඉල්ලීමක් කරන්න එයාට බැරි වුණා. එයා කිව්වේ මොකද්ද? දෙකොල්ලෝ කතා කරලා මේක ඉවර කරගන්නලු. ඉවර කරන එක්කෙනෙක් දාන්නලු. ඒකලා නැත්තම් අපි කටු ගන්නවලු. ඒකද මේ ආණ්ඩු විරෝධය. එහෙනම් මොකටද විරෝධ වෙලා ඉවිලා ස්වාධීන කණ්ඩායමකට ආවේ? මේ තියෙන්නේ තවත් දුරටත් මේ රණතාව රැවටීමේ ක්‍රියාමාර්ගයට ඉන්නේ. ඉතින් ඔහොම කණ්ඩායම් එක කොහොමද සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටක් හදන වැඩ පිළිවෙල අරන් යන්නේ? ඒක තමයි එතුමා කල්පනා කරුවේ මේ සම්බන්ධ මේ තියෙන අර්බුදات එක්ක මේ කණ්ඩායමක් එක්ක ශක්තිමත් යන්නත් බැරි නම් අඩුම තරමින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යන දිනයක්වත් කියන්නේ. ඒතර අපි දන්න මාස 3න් පස්සේ හරි මේක යන්ති බලයක් අරගෙන වැඩක් කරන්න පුළුවන් කියන එක. ඒක තමයි එතන තිබුණු ප්‍රශ්නේ. හොඳයි ඔය කාරණාව එහෙම වෙනකොට දැන් අපි දැක්ක අද දවසේත් පුවත්පත්වලටත් වාර්තා කරලා තියෙනවා ඊයේ දවසේදී Tamanගේ Facebook ගිණුමටත් එකතු කරලා තිබුණු කාරණාවක් මේ විශේෂයෙන්ම මේ අවස්ථාව තුළ හර්ෂ මහතාගේ යම් යම් ප්‍රකාශන පිළිබඳව විශේෂයෙන්ම මුදල් කාරක සභාවේ සභාපතිකමට හර්ෂ සූදානම් කියන කාරණාව ඔහු ප්‍රකාශ කරනවා විතරක් නෙමෙයි සමගි ජනබල වේගයෙන් තමන්ව මේ සඳහා යෝජනා කරයි කියන කාරණාවත් ඔහු ප්‍රකාශ කළා තිබුණා. මොකක්ද මේ අවස්ථාව පිළිබඳව? මොකද මුදල් කාරක සභාවේ සභාපතිකම ගන්නවයි කියන්නේ පාර්ලිමේන්තුවේ සියලුම සම්පූර්ණයෙන් මුදල් කාරක සභාවේ අනුමැතියෙන් තොරව මොකුත් කරන්න බෑ කියන කාරණාවත් එක්ක යමක් කරන්න පුළුවන් රට වෙනුවෙන් කියන තත්ත්වය. කොහොමද මේ වගේ අවස්ථාවක්? අනිවාර්යයෙන් මේක එසේම විය යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. මගේ මතය විතරක් නෙමෙයි මම හිතන රටේ ජනතාවත් වැඩි හරියක් බලාපොරොත්තු වෙන හර්ෂ සිල්ල මැතිතුමා වගේ මේ ආර්ථික ගැන යම්කිසි දැක්මක් තියෙන අවබෝධයක් තියෙන කෙනෙක් මේකට පත් වීම තමයි අත වශයෙන් ඉතාම සුදුසු. මොකද පහුගිය කාල සීමාවල තුලත් මේ කමිටු ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වුණාට මේ පහුගිය අවුරුදු දෙකේ විශේෂයෙන් මේ ක්‍රියාමාර්ගයක් ගැන ඒ වගේ මේ සභාපති කෙනෙකුට තියෙන බලතල සම්බන්ධව කිසිම දෙයක් අපේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට එන්නත් අවස්ථාවක් ලැබුණේ නැහැ. රටේ ජනතාවටත් ඒ සම්බන්ධව යම්කිසි දැනුමක් කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකට හේතු වෙලා තිබුණේ රජය විශේෂයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්පාදන සාමාන්‍ය රටේ සදාචාරයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. අනිවාර්යෙන් මේ වගේ කමිටුවකට පත් වෙන්න ඕනේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියලා. ඉතින් ඒක අපේ ආණ්ඩුව කාලේ විශේෂයෙන් යහපාලන ආණ්ඩුව කාලේ අපි ඒක දුන්නා. ඒක අපි පත් කරලා තිබුණා විපක්ෂයේ මේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව දීලා තිබුණා.
ඒ වෙලාවේ අපි ආණ්ඩුව කරනකොට. නමුත් ඒ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් බැහැරව ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂලා මේගොල්ලන්ගේ ඒකාධිපති පාලනයත් එක්ක මේ ව්‍යවස්ථාවේ තියෙන බලතලත් උපයෝග කරගෙන වෙනත් අයව පත් කරන්න කටයුතු කෙරුවේ. ඉතින් මම කියන්නේ අත් වශයෙන්ම දැන් මේ තියෙන අර්බුදකාරී අවස්ථාවේදී වෙනත් අගමැති කෙනෙක් ඉන්න අවස්ථාවේ අපි දන්නා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට විශාල බලයක් තියෙනවා. ඒ බලතල එක්ක අපිට පුළුවන්කම තියෙනවා පාර්ලිමේන්තුවේ මුදල් අනුමත කිරීම සම්බන්ධව ඒ වගේ වෙනත් පාර්ශවයන් පිට ඉඳන් මුදල් අනුමත කරන ඒවා ගැන ඒ වගේම අපේ අනිකුත් හැම කෙනාම නිලධාරීන් මේ හැම කෙනෙක්ම මේකට කැඳවලා යම් යම් ප්‍රශ්න කිරීම කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකට හොඳම උදාහරණය අපි දැක්ක පහුගිය කාලේ ඒ කමිටු වල ඉන්න අය අපේ නිලධාරී කැදවපු හැටි. ඒ නිසා මම හිතන හැටියට මේ හර්ෂ සිල්ල මැතිතුමා මේකටපත් වීම ඉතාම සුදුසුයි. මට තාමත් විශ්වාස නැහැ මේකට ඒකටත් ඔය ආණ්ඩු පක්ෂය කියා ගන්න උදවිය මේකටත් යම්කිසි අකුල් හෙලීමක් කරයිද කියලාත් අපිට ලොකු සැකයක් තියෙනවා. හොඳයි අපි කෙටි විරාමයකට යන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ යලිත් තවත් තුන් සමගින් අපි කතා බහ කරන්න සූදානම්. වර්තමානයේ ඔබට මට තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්නට. හරි අපි යලිත් තතාවක් සියත පිළිසඳ සමගින් එකතු වෙනකොට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහත්මයාත් සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ. අපි කැමැති ඔබතුමාගෙන් දැනගන්න දැන් මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද දවසේ වැඩි වශයෙන් කතා බහ කරලා තියෙනවා. මේ අත්අඩංගුවට ගැනීම මේ ක්‍රමය හරිද? දැන් විශේෂයෙන්ම මේ අරගල භූමියට කරපු පහර දීම පිළිබඳව කතා බහ කරනකොට ඒ පිළිස අත්අඩංගුවට ගැනීම දැන් සිද්ධ වෙනවද? කොහොමද ඔබතුමාලාගේ දැක්ම? මගේ දැක්ම නම් මේ අරගල භූමියට පහර දීම සම්පූර්ණයෙන් අපි හෙලා දකින්න ඕනේ. මේකෙන් තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති උනේ. මේ වගේ මේ රට ගිනි ගත්තේ. ඉතින් ඒකට සම්පූර්ණයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව සපක් කියන්න ඕනේ. මේ තත්ත්වය ඇති කරුවට මේ රටේ. ඉතින් ඒකෙන් අපි දන්නා වැඩිම හානිය ඒ අරගල කරුවන්ටත් සිද්ධ වුණා. වැඩිම හානිය උනේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මැති ඇමතුරුන්ටත් ඒ අයගේ පාක්ෂිකයින්ටත්. ඉතින් ඒක පහුගිය දවස්වල මාධ්‍යමකින් දැක්කා. ඉතින් අපි දැක්ක රජයේ පහුගිය දවස් ටිකේ මොකද්ද කෙරුවේ ආණ්ඩු පක්ෂයට වෙච්ච හානිය සම්බන්ධ ඒවට සම්බන්ධ වෙච්ච උදවිය අත්අඩංගුවට ගන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරුවා. අපි දන්නා තරමින් 300කට 400කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා. සමහරුන්ට රිමාන්ඩ් මේ බාරයටපත් කරලා තියෙනවා. සමහරු මං හිතන හැටියට අප මත නිදහස් කරලා තියෙනවා. ඉතින් රටේ ජනතාව තුළ මතයක් ආවා. ඒ වගේම අරගල කරුවන් අතර සාමදාර්ණීය මතයක් ආවා. හේතුව මොකද්ද? මේ ආණ්ඩු පක්ෂයට විතරක් වෙච්ච හානිය සම්බන්ධව හොයලා බලන්න. ඒ වගේ මේ අයට වෙච්ච ඒවට සම්බන්ධ වෙච්ච පිරිස් විතරක් අත්අඩංගුවට අරගන්න කටයුතු කරනවා. ඉතින් රටේ නීතිය හැමතෙම එක හා සමාන වෙන්න ඕනේ. ඉතින් ඒ අවස්ථානුකූල අපි දැක්ක සමාජ මාධ්‍යවලදී මේ අය මේ මැති අමතුරු මේ නාගරික මන්ත්‍රීවරු මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මේ ක්‍රියාකාරීන් ඇවිල්ලා තමයි අරගල භූමියට පහර දුන්නේ. කිසිම අවස්ථාවක ඒ සම්බන්ධව පියවරක් ගත්තේ නැහැ කියලා රටේ ලොකු මතයක් ආවා. ඉතින් අපි අත්වශයෙන් මේක අපි අනුමත කරන්න ඕනේ. මොකද රටේ එක නීතියක් තියෙනවා හැමෝටම එක හා සමාන වෙන්න එපා නීතිය. ඉතින් ඊට පස්සේ මේ ආපු බලපෑමත් එක්ක මම දැක්ක ඊයේ පෙරේදා නම් අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සනත් දිශාන්ත විනාඩි ජයදීපගේ ගත්තා කියලා. ඉතින් මම දන්නා තරමින් ඉතින් කොයි ආකාරයට වැඩි හිටියේ ක්‍රියාත්මක වෙයිද කියලා අපි දන්නේ නැහැ. මොකද පහුගිය කාල සීමාවල අතීතයේ සිද්ධ වෙච්ච දේවල් දිහා බලනකොට මිනිසුන්ට සැකයක් තියෙනවා. ඉතින් මේගොල්ලන්ට අතින් සමහරක් වෙලාවට බොහොම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි කියන මතය තියෙනවා. ඉතින් අපි ඉල්ලා හිටින රජයෙන් එහෙම නැතුව සාධාරණ. මොකද අපි අනුමත කරන්නේ මේ ගෙවල් ගිනි තීම් සම්බන්ධව මේවා සම්බන්ධ හවුල් වෙච්ච අයටත් අඩුපාඩු ඒ දඬුවම් නියම වෙන්න ඕනේ. ඒ වගේ මේ ප්‍රශ්නය මේ රට ගිනි තියන්න හවුල් වෙච්ච අයටත් ඒ හා සමානවම මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ. සුජිත් චන්ද්‍ර මහතා දැන් ඊයේ දවසේදී ඔබතුමා පාර්ලිමේන්තු නියෝජනය කරා නේද? සම්බන්ධ වුණානේ. අපි දැකපු දෙයක් තමයි ටිකක් වැඩි වශයෙන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ඒ දේවල් වලට කරපු හානිය පිළිබඳව සහ ඒවට මොනවා හරි කරන්න කියන කාරණාව ටිකක් වැඩිපුර කතා බහ කරා කියලා. අනිවාර්යෙන්ම. මොකද්ද එතන ටිකක් ඒ පැත්තට ටිකක් වැඩි වුණා නේද? මොකද ජනතාව පැත්තෙන් කතා කරා අඩුවෙන් අපි දැක්කේ. එතනදී අත් වශයෙන්ම 9 වෙනිදා වෙච්ච සිදුවීම් සම්බන්ධවම මේ විවාදය ආරම්භ කෙරුවේ. ඒවට සිදුවෙච්ච පාදක වෙච්ච කරුණු සම්බන්ධව සාකච්ඡා කරන්න ඕනේ නිසා අපි දෙපාර්ශ්වෙම එකඟ වුණේ. ඉතින් එතෙන්දී අපි දැක්ක ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මැති ඇමතුරු ටික සාකච්ඡා කරුවේ එතුමන්ලාට පෞද්ගලික වෙච්ච හානි සම්බන්ධව. ඉතින් මෙතන ඇත්ත වශයෙන්ම සාධාරණව කතා කරපු මන්ත්‍රීවරු ගණනාවක් අපි දැක්කා. මොකද බොහොම පොඩි තැන්වල ඉඳන් ඉදිරියට ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ඇත්ත වශයෙන්ම පත් වෙනයි කියන එක ලොකු අභියෝගයක්. ඉතින් එවන් අභියෝග ජයගත්ත මන්ත්‍රීවරු ගැන ඇත්ත වශයෙන්ම අපි අගය කරන්න ඕනේ. නමුත් ඒ සමහරක් අය මේවට වග කියන්නත් ඕනේ. පසුපෙළ මන්ත්‍රීවරු හැටියට අපි දන්නා මේ අජිත් නිවට කබ්‍රාලා ගන්න තීන්දුව, ජයසුන්දර මැතිතුමලා ඉන්න කාලේ ගත්ත තීන්දුව, ඒ වගේම ජනාධිපතිතුමා ගත්ත තීන්දුව සමහරක් ඒවට ඒ අය වග කියන්න ඕනේ නැහැ. ඉතින් සමහරක් වලට ඒ අය දන්නේත් නැහැ මේවා සම්බන්ධ ගත්ත තීන්දුව. ඉතින් අපරාධ සමහරක් අය නිස්කාරණේ සමහරු මේවට සම්බන්ධුනේත් නැහැ. එහෙම මන්ත්‍රීවරු අපි දන්නවා. ඉතින් ඒ අයගේ ගෙවල් ගිනි දීම කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැති සාධාරණ ඒ අය කතා කරපු එක ඇත්ත.
නමුත් ඒ කවුරුත් කතා කරුවේ නැහැ මේකට පාදක වෙච්ච කාරණාව. මේකට හේතු උනේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ගත්ත තීරණ, ඒ වගේ මේත් එක්ක හිටපු මැති ඇමතුරු ගත්ත මේ නිලධාරීන් ගත්ත තීන්දුව නිසා තමයි මේ රටේ මේ සා විශාල අර්බුදයක් පැන නැගුණේ. ඒ අර්බුදෙට විසඳුමක් හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා සීම ගැනත් ඒ වගේ මඩව ගන්න අරලිගහ මැදට කැඳවලා මේ කටයුත්තට මේ මූලිකත්වයේ ගත්ත පුද්ගලයෝ ගැන කොතනම අවස්ථාවකත් කිසිම මන්ත්‍රීවරයෙක් කතා කරුවේ නැහැ. මේ කරපු වැඩ දිහේ නිසා තමයි මේ හානිය උනේ කියන එක සඳහන් කරපු නැති එක ලොකු අඩුපාඩුවක් ඇත්ත මම දකිනවා. අපි ඊළඟට පොඩ්ඩක් අවධානය යොමු කරොත් එහෙම විශේෂයෙන්ම දැන් අන්තරය ඇතුළු සමස්ත තාරුණ්‍ය හුඟක් අය විවිධ අරගලත් එක්ක තවමත් එකතු වෙලා ඉන්නවා. දැන් දින 29 30 පහුවෙලා දින 40ක් දක්වාත් ඇවිල්ලා තියෙනවා මේ අරගල භූමියට. මේ සියලු කාරණාත් එක්ක අපිට ඇහෙන කාරණයක් තමයි 225ම එපයි කියන කාරණාව. සහ මේ සඳහා යම් පණිවිඩයක් ඉදිරිපත් කරොත් වටී ඔබ වගේ කෙනෙක් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන කෑගල්ල වගේ ප්‍රදේශයෙන් ඇවිල්ලා පුංචි ජනතාවත් එක්ක අද මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්න മന്ത്രിවරයෙක් විදියට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය සමස්ත රටට සමාජයට මේ වෙලාවේදී? මට දෙන්න තියෙන පණිවිඩය තමයි විශේෂයෙන්ම මේ 225 එපා කියන්න හේතු වෙච්ච කාරණාව තමයි මේ කවමදාක්වත් නැති ආකාරයට මේ රටේ අර්බුදයක් ඇති කෙරුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ රජය. ඒ රජයේ ගත්තා ක්‍රියාමාර්ග නිසා තමයි මේ 225ම එපයි කියලා. මේ 225ම වැඩක් නැහැ. මේ පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුව විශාල වියදමක් කරනවා. මේ වියදමක් කරලි වෙලා මේ කරන දේෙන් රටට කිසිම සෙතක් වෙන්නේ නැහැ කියන මතය සමාජගත කරලා කටයුතු කරන්න අවස්ථාව උදා කරලා දුන්නේ මේ වර්තමාන රජය. ඉතින් අපි විශේෂයෙන්ම ගෝල් පේස් එකේ හිටපු අරගලකරුවන්ටත් විවිධ ප්‍රදේශවල අරගලවලට යෙදිච්ච කට්ටියට කියන්න කැමති මේ අර්බුදය මේ රට මේ තැනට ගෙනියෑම සම්බන්ධව විශේෂයෙන්ම මේකට විරුද්ධව මුලින්ම හඬ නැගුවේ සමගි ජන බලවේගය විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි කණ්ඩායම අපි අමුන්නාසලා පහුගිය දවස්වල දකින්න ඇති අවුරුද්දක් දෙකක් පුරාම අපි උද්ඝෝෂණය කෙරුවා. පොහොර තහනම් කරන පිටකට ඒ වගේ මේ රටේ බඩු මිල ඉහළ යාමට මේ වගේ වින්දන ඉගේට ඒ වගේම ගෑස් ඉගේට කිරිපිටි ඉගේට මේ රටේ තියෙන සකල විද ප්‍රශ්න වලට විරුද්ධව මුලින්ම හඬ නැගුවේ අපි. ඊට පස්සේ තමයි යම් යම් පිරිස් මේකට විරුද්ධව ඇවිල්ලා නිර්පාක්ෂික වෙලා යම් යම් තැන්වල ඉඳන් අරගල කරන්න කටයුතු කෙරුවේ. අපි තමයි නායකත්වය දුන්නේ. ওই ජනාධිපති මන්දිරයට ඉස්සෙල්ලාම යන්න ගිහිල්ලා ජනාධිපති මන්දිරේ ඉස්සරහ උද්ඝෝෂණය කරන්න මූලිකත්වයේ ගත්තේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මිරිහානට යන්න මූලිකත්වයේ ගත්තේ ගෙදරට යන්න ගත්තේ විරෝධය පළ කරන්න අපේ හරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය. ඉතින් අපි එහෙම දේවල් කරලා යම් පස්සේ නිර්පාක්ෂික අරගලය ආවම ඒ අය කිසිම අවස්ථාවක අපේ පක්ෂවල උදවියටවත් ඒ වගේම අනිකුත් අයටත් එතනට සම්බන්ධ ඉඩ දුන්නේ නැහැ. උඹලා ඔක්කොම එකයි. උඹලා පැත්තකටලා හිටපල්ලා. අපි මේ අරගලයේ ජයග්‍රහණය කරනවා. මේකට යනවා කියලා. ඉතින් නමුත් ඒ ප්‍රශ්න මැද්දේ උනත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශයක් කෙරුවා. එතුමා විතරයි පක්ෂ නායකයෙක් හැටියට ප්‍රකාශ කරුවේ නිර්පාක්ෂික අරගලයට අපේ සහයෝගය ලබා දෙනවා. අපි දන්නවා අපි බලාපොරොත්තු වෙනවා තරුණ ශක්තියත් මේකට එන්න ඕනේ. ඒතකොට තමයි අපිට මේ ජනා රාජපක්ෂලා මේ ගෙනියන දුර්දාන්ත පාලනයට විරුද්ධව යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ தත්ත්වයේ උඩ තමයි අපි හිටියේ. නමුත් ඒ අතරතුරදී අපි දන්නා විවිධ කණ්ඩායම් යොකු මතයක් ඇති කරන්න හදුවා මේ 225ම එකයි කියලා. ඉතින් අපි දැක්කනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගිය වෙලාවෙත් අරගල භූමියට ගියා. අරගල භූමියට ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවේ එතුමාට පහර දෙන්න උත්සාහ කරුවානේ. ඉතින් ඒක අපි දන්නා තරමින් පහර දුන්නා. ජනතා විමුක්ති පෙරමුණේ උදවිය තමයි එතන හුඟක් වෙලාට හිටියේ. ඉතින් මෙතන নানা ආකාර පුදුගලු එතන ඉන්නවා. ඉතින් ඒ අය තමයි මේ වෛරය එහෙම නැත්නම් මේ தත්ත්වය හුඟාදුරට නිර්මාණය කරන්න කටයුතු කරන්නේ. ඉතින් අපි අවබෝධ කරගන්න ඕනේ මේක හොඳ හරි නරක හරි ඕනම රටක ව්‍යවස්ථාවක් තියෙනවා. ව්‍යවස්ථාව පදනම් කරගෙන තමයි මේ රටක් ඕන දෙයක් නිර්මාණය වෙන්නේ. ඒ වගේම නීතිය හැම දෙයක්ම මේ ඇති කරන්න පුළුවන් වෙන්නේ ව්‍යවස්ථාවක් එක්ක. ඉතින් අපි දන්නා රටක එහෙමනම් ඒකාධිපති රාජක්‍රමිකගේ පාලනයට යන්න ඕනේ. නැත්නම් පාර්ලිමේන්තු පාලනේ තියෙන්න ඕනේ. නැත්නම් ඒකාධිපති සමාජවාදී පාලනයකට වගේ යන්න ඕනේ. ඉතින් අපි දන්නා ප්‍රජාතන්ත්‍රවාදී යම් තාදුරට මිල අධිකයි. ඉතින් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් මේ රටේ නැති කරන්න බෑනේ. මොනතරම් ඉතින් රටේ ජනතාව දැනගන්න ඕනේ ඊගා පාර්ලිමේන්තුවක් ආවම මේ 225 හුරු අරව මේවා කියන්නේ නැතුව අපි දැක්කනේ පහුගිය කාලේ විවිධ චෝදනාවට ලක් වෙච්ච මිනිමරුම් චෝදනාවට ලක් වෙච්ච අය සමහර දිස්ත්‍රික්කවල පළවෙනි ස්ථානයට ආවා. ඉතින් මේ රටේ ඒගොල්ලන් කරන්න ඕනේ හොඳ මතයක්. මේ පාර්ලිමේන්තුවේ එපා 225 එපා කියන එක නෙමෙයි. මේ රටේ මාධ්‍යයයි ඔක්කොම හැම කෙනාම
මේ රටේ මතයක් නිර්මාණය කරන්න ඕන තමන් හොඳට දන්නවා. අපේ ගමේ මිනිස්සයා മന്ത്രിවරයාට ඉදිරිපත් වෙන කෙනා ගමේ කොන්ත්‍රාත්කරුවන්ගෙන් ගසා කෑවද 110ක් මුදල් ඉල්ල ගත්තද වැලිගොඩ දැම්මද අරවට පර්මිට් දුන්නද බාර් පර්මිට් දුන්නද හොරකම් කෙරුවද කියන චෝදනාවල් හොඳාකාරව දැනගන්න පුළුවන් මාධ්‍යයෙන්. ඉතින් එහෙම අයට තියෙන හොඳම අවස්ථාව තමයි තමන්ට ඡන්දයක් ආපු වෙලාවට හරියට කතිකාවක් මුළු රටේම ඇති වෙන්න ඕනේ. කොයි පක්ෂයට ඡන්දෙ දුන්නත් ඒ පක්ෂයේ ඉන්න හොඳ മന്ത്രിවරුන්ට වැදගත් മന്ത്രിවරුන්ට හොරකම් කරන්න නැති മന്ത്രിවරු කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට තෝරාපත් කරගෙන එවන්න. එහෙම වුණොත් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව ඉතාමත් හොඳ තැනක් වෙයි. හොඳ මිනිස් කණ්ඩායමක් ඉදී. ඒතර කොයි පක්ෂේ වුණත් කමක් නැහැ. අවංක මිනිස්සු ඉන්නකොට මේකෙන් හොඳට එකතු වෙලා රට හැදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා තමයි මට දෙන්න තියෙන පණිවිඩය. හරි. අවසාන වශයෙන් තප්පර කිහිපකින් මේකට උත්තරයක් ලබා දෙනවා නම් ඔබතුමා වටිනවා. දැන් වර්තමාන තත්වයෙන් ගොඩ එන්නට අගමැතිතුමා ඇතුළු මේ පිරිසට ඔබතුමාලා යම් සහයක් ලබා දෙනවද? අනිවාර්යෙන්ම අපි ලබා දෙනවා. නමුත් අපිට කොන්දේසි කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යන දවසක් කියන්න බැරි නම් අඩුමතරේ එතුමාගේ බලතල සම්පූර්ණයෙන් අපි දන්නවා විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථාව සම්බන්ධව ඒක සම්පූර්ණයෙන් අහෝසි කළා තමයි එතුමා සම්පූර්ණ ජයාජාවදන මැතිතුමාටත් එහා ගිය බලයක් අරගත්තේ. ඒතර 21 වෙනි සංශෝධනයේ අපි තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ආම්මාත්‍රික ජනාධිපතිකමක් ඇති කරන්න. ඒ වගේ පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය මුදල් බලය මේ හැම එකක්ම පාලනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට ලබා දීමේ ව්‍යවස්ථාව ගිනීමේ වැඩපිළිවෙල කඩිනම් කරන්න ඕනේ කියන එකයි ඊගාට පාර්ලිමේන්තු මැතිවරණයකට කඩිනමින් අපිට සුදුසු අවස්ථාවක් ලැබිච්ච අවස්ථාවේදී මේ දැවෙන ප්‍රශ්න පොඩක් විසඳගත්ත ගමන්ම පාර්ලිමේන්තු මැතිවරණයකට යන දිනවකවානු සම්බන්ධව සාකච්ඡා කරගෙන යම් කිසි වැඩපිළිවෙලක් අවංකව මේ දැන් Tamanට පලියක් ලෙස මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉස්සරහට තියාගෙන මේ ආර්ථික ප්‍රශ්න ටික විසඳීම විතරක් නෙමෙයි සමාජීය අර්බුද රණනාවක් තියෙන මේ රටේ මේ ජනතාව ඉල්ලන තරුණයෝ ඉල්ලන. ඉතින් මේක රටක් එක නීතියක්. ඒ වගේම අපි උඹටම මේ පාර්ලිමේන්තුවේ විධායක බලතල නැති හොඳ පාලනයක් විනිවිද භාවික යුතු පාලනයක් ගෙනීමේ ඒ වැඩ පිළිවෙල දැන් හරි කමන්නේ ප්‍රමාදයි. නමුත් ඉදිරියේදී හරි ඒක පෙන්වන්නයි කියලා තමයි අපි කියන්නේ. එහෙම වුණොත් අපි සහයෝගය දක්වනවා. නමුත් අපි කියනවා රජයට විවිධ වරප්‍රසාද වරදාන මිල මුදල් දීලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීව බිලිබා ගන්න එහෙම නැත්නම් ඒ ළඟා වෙන්න අවශ්‍ය කටයුතු කරන්න එපා. එහෙම වුණොත් අපි කොන්දේසි විරහිතව එතුමාලට සහාය ලබා දීම අත්හිටවන්න කටයුතු කරනවා කියන එක මේ හතේ කියන්න ඕන. හොඳයි. අද දවසේ පුවත්පත්වල නම් කියලා තිබ්බේ බිලිබා ගන්නවා නෙමෙයි දැල් දාලා ගන්නවා කියලා වගේ කාරණාවක් කාටුන් වල එහෙම. කොහොමද අපි අද දවසේ ස්තුතිවන්ත වෙනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදිත් සංජය පෙරේරා මහත්මයාද අප සමග අද දවසේ මේ කතා බහට එකතුනේ. රට වෙනුවෙන් යහපත් යමක් කරන්න අපට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. එමනම් හිතවතුනි අපි සූදානම් වෙනවා අදට ඔබෙන් සමුගන්නට සියත පත්තරේ වගේම සියත පිළිසඳර තුලින් හෙටත් උදෑසන 6:30ට ඔබ මුණ ගැහෙනවා සියත පත්තරේ සමගින්. ඔබට යහපත් වූ දවසක් රැඳෙන්න සියත එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.